හායි ගොඩ කාලෙකට පස්සේ අද ටෙක් බ්ලොග් එකක් කරන්න කියලා හිතුවා. මම අද කරන්න යන්නේ මේ දවස්වල හැමෝටම තියෙන ප්‍රශ්නයකට පොඩි සොලියුෂන් එකක් දෙන්නේ කොහොමද කියලා. ප්‍රශ්නේ තමයි පවර් කට් එක. DIY වැඩ කරන්න කැමති කෙනෙකුට කොහොමද පොඩි ඕෆ් ග්‍රිඩ් සෝලර් සිස්ටම් එකක් හදාගන්නේ මේ පවර් කට් එකට සොලියුෂන් එකක් හැටියට. මේක තමයි මම අද කරන්නේ. මේක ගොඩාක් ලොකු සිස්ටම් එකක් හදන විදියක් ගැන නෙවෙයි මම කතා කරන්නේ. බොහොම පොඩි සිස්ටම් එකක්. ඒ කියන්නේ ගෙදරකට ලයිට් කීපයක්, ටීවී එකක්, ෆෑන් එකක් ඒ වගේ පාවිච්චි කරන්න. ඇත්තටම මම නම් මේක කරන්න හිතුවේ මට තියෙන ප්‍රශ්නයක් තමයි ඔෆිස් එකේ වැඩ ගෙදර ඉඳන් කරනකොට දවල් දවසේ පවර් අවුටේජ් එකකදී වැඩ කරගන්න අමාරුයි. එතකොට මොනිටර් එකක් ඊට පස්සේ ලැප්ටොප් එක, රවුටර්ස්, ලයිට් එකක්, ෆෑන් එකක් ඔන්න ඔය වගේ දේවල් ටිකක් අවශ්‍ය වෙනවා ඒ වෙලාවට වැඩ කරන්න. අන්න ඒ වගේ දේවල් ටිකකට පැය 4-5ක් වගේ කරගන්න පුළුවන් වෙන විදිහේ සිස්ටම් එකක් තමයි මම අද හදන්න යන්නේ. මේක මේ සම්බන්ධ වැඩි එක්ස්පීරියන්ස් එකක් නැති කෙනෙකුට උනත් ලේසියෙන්ම කරගන්න පුළුවන්. ඔයගොල්ලෝ DIY වැඩවලට කැමති නම් මම එක්ස්ප්ලেইন කරන්නම් කොහොමද කරන්න කියලා. ඉස්සෙල්ලාම මොනවද මේකට ඕනේ බඩු, ඊට පස්සේ ඒවා කනෙක්ට් කරන්නේ කොහොමද, තියරි පැත්ත, ප්‍රැක්ටිකල් පැත්ත, බඩු ජාති තෝරගන්නේ කොහොමද, මේ හැමදේම එක්ස්ප්ලেইন කරන්නම් මම. හරි අපි එහෙනම් වීඩියෝ එකට ගිහිල්ලා බලමු මොනවද මේකට ඕනේ බඩු, කොහොමද මේක කරන්නේ කියලා. හරි අපි බලමු මොනවද මේකට ඕනේ බඩු ටික කියලා එකින් එක. ඉස්සෙල්ලාම අපිට ඕන වෙනවා ඉන්වර්ටර් එකක්. මේක තමයි මම පාවිච්චි කරන ඉන්වර්ටර් එක. මම ඉන්වර්ටර්ස් වල බ්‍රෑන්ඩ් ගැන මුකුත් මෙතනදී කතා කරන්න යන්නේ නැහැ. මම පාවිච්චි කරන්නේ 1000 watt ඉන්වර්ටර් එකක්. මේ ඉන්වර්ටර් එකක් ඕගොල්ලෝ ගන්නකොට සැලකිලිමත් වෙන්න ඕනේ ಜಾති කීපයක් තියෙනවා. එකක් තමයි මේකේ ඉන්පුට් වෝල්ටේජ් එක, ඊට පස්සේ අවුට්පුට් පවර් එක, ඊට පස්සේ මේකේ අවුට්පුට් වේව් ෆෝම් එක මොකක්ද කියන එක. මම ඉස්සෙල්ලම පටන් ගන්නම් මේ අවුට්පුට් වේව් ෆෝම් කියන එක. මේකේ මෙතන ඔයගොල්ලන්ට පේනවා ඇති කියලා තියෙනවා පියෝ සයින් වේව් ඉන්වර්ටර් කියලා. මේකේ වර්ග දෙකක් එනවා. එකක් පියෝ සයින් වේව්, අනිත් එක මොඩිෆයිඩ් සයින් වේව්. පියෝ සයින් වේව් කියන්නේ මේකෙන් එන අවුට්පුට් වේව් ෆෝම් එක සමානයි ඔයගොල්ලන්ගේ අපේ ගෙදරට එන ග්‍රිඩ් එකේ තියෙන වේව් ෆෝම් එකට සමාන එකක් තමයි මේකෙනුත් අවුට් කරන්නේ. එතකොට මේ වගේ එකක් ගෙදරක පාවිච්චි කරන්න ගන්න එක ඇත්තටම හොඳයි. මොකද හේතුව මොඩිෆයිඩ් සයින් වේව් එකක් ගත්තොත් එහෙම ඒකේ මේ වේව් ෆෝම් එක මෙහෙම සයින් එකක් නෙමෙයි යන්නේ. සයින් වේව් එකක් නෙමෙයි තියෙන්නේ. මේක පොඩ්ඩක් මෙහෙම වෙනස් ස්විච් එකක් යන්නේ. ඒක සමහර වෙලාවට ප්‍රශ්නයක් වෙනවා මෝටර්ස් වගේ දේවල් පාවිච්චි කරද්දී. මෝටර්ස්, ට්‍රාන්ස්ෆෝමර්ස් වගේ වෙලදී මෝටර් එකක් පාවිච්චි කරනකොට එහෙම පොඩි හම් එකක් එන්න පුළුවන් ඒකේ. කියන්නේ ෆෑන් වගේ එහෙම පාවිච්චි කරද්දී ගොඩ කාලයක් මේ විදිහට පාවිච්චි කරන එක එච්චර මෝටර්ස් වලට හොඳ නැහැ. ලයිට් පාවිච්චි කරන්න, ඊට පස්සේ කම්පියුටර්ස්, සර්වර්, ලැප්ටොප් ඒ වගේ ඉක්විප්මන්ට් වලට කිසිම ප්‍රශ්නයක් නැහැ මොඩිෆයිඩ් සයින් වේව් එක. හැබැයි පියෝ සයින් වේව් එක ඕනම ඉක්විප්මන්ට් එකක් මේකෙන් පාවිච්චි කරන්න පුළුවන්, කිසිම ප්‍රශ්නයක් නැහැ. මේ ඉන්වර්ටර්ස් වර්ග දෙක ගත්තාම මේ පියෝ සයින් වේව් ඉන්වර්ටර් එක ගාණ වැඩි. සාමාන්‍යයෙන් ලොකු වෙනසක් තියෙනවා මොඩිෆයිඩ් සයින් වේව් එකට වඩා. ඕගොල්ලන්ගේ සාමාන්‍යයෙන් ඔය තියෙන අපි පාවිච්චි කරන UPS වල එහෙම තියෙන්නේ මොඩිෆයිඩ් සයින් වේව් එකක් තියෙන්නේ. ඒක නිසා තමයි ගොඩක් අය UPS එහෙමත් පාවිච්චි කරනවා මේ ඕෆ් ග්‍රිඩ් සිස්ටම් හදන්න. හැබැයි එතනදී පොඩි ප්‍රශ්නයක් තියෙන්නේ අර මම කලින් කිව්වා වගේ මෝටර්ස්, ට්‍රාන්ස්ෆෝමර්ස් වගේ දේවල් පාවිච්චි කරනකොට පොඩි ප්‍රශ්නයක් ඇති වෙනවා ඒකේ. හරි ඒක තමයි අවුට්පුට් වේව් ෆෝම් එක. ඊට පස්සේ මේකේ බලන්න ඕනේ මේකේ අවුට්පුට් වොට් ගන්න, අවුට්පුට් පවර් එක. දැන් මේක 1000 වොට් ඉන්වර්ටර් එකක්. මේක ගන්නකොට ඔයගොල්ලෝ පොඩ්ඩක් බලන්න මේකේ ඇඩ්වර්ටයිස්මන්ට් එකම දාලා තිනකොට මේකේ වොට් ගන්න කියන විදිය තියෙනවා. මේකේ සමහරලාට මේකේ කියනවා මේ වොට් ගන්න එනවා රේටඩ් පවර් එක කියලා කියනවා. තව තියෙනවා පීක් පවර් එක කියලා. තව තියෙනවා කන්ටිනියස් පවර් කියලා. ගොඩක් වෙලාට රේටඩ් පවර් එකයි කන්ටිනියස් පවර් එකයි කියන්නේ දෙකම එකයි. ඒකෙන් කියවෙන්නේ මේ ඉන්වර්ටර් එක කන්ටිනියස්ලි මේකේ 1000 වොට් මේකෙන් දෙන්න පුළුවන්. සමහර ඊට අමතරව මේකේ කියලා තියෙනවා පීක් පවර් කියලා. පීක් පවර් එක කියලා කියන්නේ ඒ කියන්නේ මොකක්කෝ ඒ කියන්නේ අපි මේකට හයි කරන ඉක්විප්මන්ට් සමහර ඒවා තියෙනවා මෝටර්ස් වගේ ඒවා. ඒවා ස්ටාර්ටින් එකේදී ලොකු වොට් ගානක් එකපාරට ඇදලා ගන්නවා. අන්න ඒ වගේ එකක් පොඩි තප්පර කීපයක් ඩිලිවර් කරන්න තමයි ඔය පීක් පවර් එක කියලා කියන්නේ. ඕගොල්ලෝ කොයි වෙලාවත් ඉන්වර්ටර් එකක් ගන්න එපා. මෙතන සමහරලාට දාලා තිනවා මෙහෙම බැලුවහම මෙතන වර්ඩින් එක තියෙන්නේ 2000 වොට් කියලා. හැබැයි ඇත්තටම මෙතන මේ 2000 වොට් කියලා කියන්නේ ඒගොල්ලෝ
පීක් පවර් එක. ඒක හොඳටම බලලා ගන්න ඕනේ. එතකොට පීක් පවර් එක 2000 වෝට් එකක් අරගෙන ඔයගොල්ලෝ හිතුවොත් එහෙම ඒකේ කන්ටිනියස් 2000 එනවා කියලා ඒක කවදාවත් එහෙම වෙන්නේ නැහැ. ඒකින්ද හොඳට බලලා ගන්න. සමහර අය මෙතන 2000 කියලා තිබුණාට ඒ කියලා තියෙන්නේ පීක් පවර් එක. ඒකේ කන්ටිනියස් යූස් කරන්න පුළුවන් 1000. දැන් මේකේ නම් එහෙම නැහැ. මේකේ මෙතන ලොකුවට දාලා තියෙන මේ 1000 වෝට් කියන්නේ මේකේ continuous power එක. ඒ කියන්නේ continuous power හෝ rated power කියන එක තමයි මෙතන 1000 watt කියලා කියන්නේ. ඊට අමතරව මෙතන 2000 කියලාත් එකක් දාලා තිනවා. ඒක තමයි මේකේ peak power එක. ඒක ගොඩක් සැලකිලිමත් වෙන්න ඉන්වර්ටර් එකක් ගන්නකොට මම මේ ඉන්වර්ටර්ස් ගන්නකොට ගොඩක් බලපු ඒවේ මෙතන සමහරලාට 3000 කියලා තිනවා 4000 කියලා තිනවා. හැබැයි ඒ දාලා තින්නේ මේකේ peak power එක. එහෙම නැතුව rated power එක හෝ continuous power එක නෙමෙයි. ඒක ගැන ගොඩ සැලකිලිමත් වෙන්න ඉන්වර්ටර් එකක් ගද්දී ඊළඟට මේකේ ඉන්පුට් පවර් එක. මේකේ ඉන්පුට් වෝල්ටේජ් එක. ඉන්පුට් වෝල්ටේජ් එක මේක නිකන් 12 වෝල්ට් එකක්. ඒකත් ගොඩක් වැදගත්. සාමාන්‍යයෙන් 1000 වෝට් වගේ ඉන්වර්ටර් එකකට යනවා නම් 12 වෝල්ට් ඉන්පුට් එකක් තියෙන එකක් ගත්තට කමක් නැහැ. හැබැයි මේක ඔයගොල්ලෝ කන්ටිනියස් පවර් එක 2000 හෝ 3400 වගේ යනවා නම් 12 වෝල්ට්ස් ගන්න එපා. මොකද හේතුව මේකේ 12 වෝල්ට්ස් එච්චර ලොකු පවර් එකක් ගන්න මෙතනින් 12 වෝල්ට්ස් නම් ඉන්පුට් එක වෙන්නේ මේකේ ලොකු ඇම්පියර් එකක් අදිනවා මේක. එතකොට මේකට ගන්නේ බැටරිය ඉඳන් මේකට කනෙක්ට් කරන වයර් එහෙම සාමාන්‍යයෙන් ලොකු වයර්ස් එහෙම පාවිච්චි කරන්න වෙනවා. එතකොට හොඳම වෙන්නේ මේක 1000 වෝල්ට් වලට වඩා වැඩි එකක් ගන්නවා නම් මේක DC 24 වෝල්ට් තියෙනවා. ඊටත් වඩා යනවා නම් 48 වෝල්ට්ස් තියෙනවා. තව ඊටත් වඩා වැඩි ඒවා තියෙනවා. ඒ විදිහට වෝල්ටේජ් එක වැඩි කරලා ගන්න. එතකොට වෝල්ටේජ් එක වැඩි වෙනවත් එක්කම ඔයගොල්ලන්ගේ බැටරිත් සිංගල් බැටරි එකක් පාවිච්චි කරන්න බෑ. ඒ වෙලාවට 24 නම් ඩුවල් බැටරි මෝඩ් ඩුවල් බැටරි මෝඩ් එකට යන්න වෙනවා. නැත්නම් 24 යනවා නම් බැටරිස් 4ක් ඒ විදිහට යන්න වෙනවා. එතකොට වෝල්ටේජ් එක වැඩි වීමත් එක්කම මේකට අදින ඇම්පියර් ප්‍රමාණය අඩු වෙනකොට අපිට පාවිච්චි කරන්න තියෙන වයර් එහෙම ගොඩක් ලොකු වයර් පාවිච්චි කරන්න ඕනේ නැහැ බැටරි වලින් ඉඳන්. ඊට පස්සේ මේ ඉන්වර්ටර් එකේ පැවැත්මටත් හොඳයි. වෝල්ටේජ් එක වැඩි එකක් ගන්න එක මොකද ලොකු ඇම්පියර් එකක් මේක ඇතුලේ වැඩ කරන යනවා කියන්නේ මේක ගොඩක් රත් වෙනවා. මේකේ ලයිෆ් ටයිම් එකත් අඩු වෙනවා. දැන් මගේ පර්පස් එකට නම් මම 1000 පාවිච්චි වෙන්නේවත් නැහැ. මගේ ඊටත් වඩා අඩුවෙන් මම යන්නේ. ඒකින්ද මට මේක 12 වෝල්ට්ස් එක ඇත්තටම ප්‍රශ්නයක් නැහැ දැනට. නමුත් ඊට වඩා වැඩියෙන් යනවා නම් 1000 වුණත් 24 ගන්න පුළුවන් නම් මම නම් ඒක තමයි රෙකමන්ඩ් කරන්නේ ඩුවල් බැටරි මෝඩ් වැඩ කරන්න. හරි ඉන්වර්ටර් එක ගැන ඔය ටික තමයි තියෙන්නේ. මේක බොහොම සිම්පල් ඉන්වර්ටර් එකක්. මේ පැත්තේ ඉන්පුට් එක ප්ලස් මයිනස් මේ පැත්තේ ෆෑන් එකක් තියෙනවා. ඊට අමතරව මේ පැත්තේ තමයි පවර් ඕන් ස්විච් එක තියෙන්නේ. මෙතන AC 230 වෝල්ට් 50 Hz අවුට් එක. මෙතන පොඩි ඩිස්ප්ලේ එකක් තියෙනවා. අවුට්පුට් පවර් එකයි එරර්ස් ඒ ඉන්ෆෝමේෂන් පොඩි ඩිස්ප්ලේ එකක් තියෙනවා. මේ ඩිස්ප්ලේ එක හැම ඉන්වර්ටර්ස් එකකම නැහැ. සාමාන්‍යයෙන් මේවා තියෙන ඒවාත් තියෙනවා නැති ඒවාත් තියෙනවා. සමහර ඒවා ඉන්ඩිකේටර්ස් ලයිට් දෙකක් විතරයි තියෙන්නේ. රයිට්. මේක සාමාන්‍යයෙන් පොඩිම ඉන්වර්ටර් එකක්. බරත් අඩුයි. ඔයගොල්ලන් ලේසියෙන් ඕන තැනකට හයි කරලා වැඩ කරගන්න පුළුවන්. හරි ඉන්වර්ටර් එක ගැන විස්තරය එච්චරයි. ඊට පස්සේ charge control එක. මෙන්න මේක තමයි මම පාවිච්චි කරන charge control එක. දැන් charge control එකක් මොකටද කියලා ප්‍රශ්නයක් එනවනේ. එතකොට මේ charge control එක තියෙන්නේ දැන් අපි අනිවාර්යෙන් off grid system එකක් නම් අනිවාර්යෙන් අපිට බැටරියක් තියෙන්න ඕනේ. එතකොට මේ බැටරිය charge කරගන්න ඕනේ. මේ බැටරිය charge කරන්නේ අපි solar system එකකින්. එතකොට solar panel එකකින් කෙලින්ම බැටරියක් අපිට charge කරන්න බැහැනේ. එතකොට මේ charge control එක කරහා තමයි මේක charge කරන්නේ. ඉතින් මෙයා කරන්නේ solar panel එකේ තියෙන energy එක බැටරියට අවශ්‍ය වෙන voltage එකටයි ampere එකටයි හදලා ඉවර වෙලා බැටරිය charge කරගන්න එක. මේ solar charge controllers ගත්තොත් එහෙම මේකෙත් mainly වර්ග දෙකක් එනවා. එකක් මේක PWM charge controllers කියලා තියෙනවා. තව තියෙනවා MPPT charge controllers කියලා. මේක ඇවිල්ලා PWM මේ මාකට් එකේ ගන්න තියෙන සාමාන්‍ය ටිකක් cheap solar charge controller එකක්. මම ළඟ ගොඩක් කලින් ඉඳන් තිබිච්ච එකක්. ඉතින් මම මේකට use කරනවා. එතකොට මේකේ ඔය PWM MPPT කියන එකේ ගත්තොත් එහෙනම් මම ඔය දෙක ගැන theoretically ගොඩක් විස්තර කරන්න යන්නේ නැහැ. එහෙම කරන්න ගියොත් එහෙම ලොකු විස්තරයක් තියෙනවා ඒකේ. සාමාන්‍යයෙන් පොඩි වොට් ගානක පැනල් එකක් පාවිච්චි කරලා පොඩි සිස්ටම් එකකට යනවනම් මේ PWM එක ප්‍රශ්නයක් නැහැ. මේක කරන්නේ බැටරියයි පැනල් එක අතරේ මේ
එකේ තියෙන ඉලෙක්ට්‍රිකල් ස්විච් එකක් වගේ එකක් තියෙන්නේ. පැනල් එකේ බැටරිය අතර වෝල්ටේජ් එක එයා චෙක් කරලා ඉවරලා බැටරිය charge කරන ටෙක්නික් එකක් මේකේ තියෙන්නේ. MPPT එකේ තියෙන ටෙක්නික් එක ගොඩක්ම කම්ප්ලෙක්ස්. ඒක මීට වඩා ගොඩක් efficient. මේකට වඩා PWM මේකට වඩා 30%ක් විතර MPPT එකේ efficient එක වැඩි. ඒ කියන්නේ එයාට පුළුවන් solar panel එකේ තියෙන energy එක පුළුවන් තරම් එදලා ගන්න මේක charge කරන්න බැටරිය charge කරන්න. මොකද දැන් solar panel එක වුණත් දවසේ පැය ගාන ඇතුළත ඒකේ එකම එනර්ජි එකක් නෙමෙයි එන්නේ. ඒක වෙනස් වෙනවා. ඊට පස්සේ වෙදර් එක අනුවත් ඒක වෙනස් වෙනවා. සමහරලාට බලාකුළු තියෙනකොට එක විදිහක්, ඊට පස්සේ හොඳට අවුව පායලා තියෙනකොට තව විදිහක්. එතකොට මේ හැම විදිහකටම මැච් වෙන විදිහට පුළුවන් තරම් මැක්සිමම් එනර්ජි එක ගන්න පුළුවන් වෙන විදිහට තමයි MPPT සිස්ටම් එක වැඩ කරන්නේ. ඒකට ඔයගොල්ලෝ ටිකක් ලොකු වොට් ගානක පැනල්ස්, ඊට පස්සේ ලොකු වොට් ගානක් ලොකු එනර්ජියක් ස්ටෝර් කරගන්න ලොකු බැටරි පැක් එකක් එහෙම පාවිච්චි කරනවා නම් PWM මේකට යනවට වැඩිය MPPT එකට යන එකට හොඳයි. මොකද හේතුව එකෙන් පුළුවන් තරම් හොඳට එනර්ජි එක අරගෙන බැටරි charge කරගන්න පුළුවන් වෙන නිසා. මේක හොඳයි සාමාන්‍ය පොඩි සිස්ටම් එකකට. සාමාන්‍යයෙන් දැන් මම පාවිච්චි කරන පැනල් එක වොට් 150 පැනල් එකක් තියෙන 150 200 වගේ එකකට නම් මේ වගේ එකක් ප්‍රශ්නයක් නැහැ. මේකෙන් ඒ අවශ්‍ය වැඩේ කරගන්න පුළුවන්. ප්‍රධාන හේතුව මේකක් යූස් කරන්නත් ඒ වගේ පොඩි සිස්ටම් එකකට මේ PWM එකකයි MPPT එකකයි ගත්තොත් එහෙම ගානේ ලොකු වෙනසක් තියෙනවා. MPPT charge control එකක් සෑහෙන්න ගණන්. මේක ඊට වඩා ගොඩක් ගාන අඩුයි. එතකොට අපි ඩිසයිඩ් කරගන්න වෙනවා අපි කරදන්න යන සිස්ටම් එකේ හැටියට මොකද්ද අපි තෝරගන්න ඕනේ කියන එක. ඉතින් මම දැනට මේක තෝරගත්තා. ඉතින් ඔයගලන්ට පුළුවන් නම් MPPT එකක් උනත් අරගෙන කරන්න පුළුවන්. පස්සේ ස්පෑන් කරන්න බලාගෙන. ඒකේ ෆ්ලෙක්සිබිලිටි එක ගොඩක් වැඩි. මට තව දෙයක් කියන්න බැරුණා. දැන් මේක මේ වගේ මේකේ තියෙන තව ප්‍රශ්නයක් තමයි මේකක් පාවිච්චි කරද්දී පැනල් එකේ වෝල්ටේජ් එකයි පැනල් එකෙන් අවුට් කරන වෝල්ටේජ් එකයි බැටරිය වෝල්ටේජ් එකයි සමාන වෙන්න ඕනේ. මේක හරියටම සමාන වීමක් නෙමෙයි. නමුත් ඒක පොඩි මැච් වීමක් මෙතන තියෙනවා. ඒ කියන්නේ මම උදාහරණයක් හැටියට කිව්වොත් එහෙම දැන් මේකට දැන් සෝලාර් පැනල් එනවා සාමාන්‍යයෙන් වෝල්ට් 20 විතර තියෙන පැනල් තියෙනවා. ඊට පස්සේ වෝල්ට් 36 40 ඔය වගේ ඒවා තියෙනවා. දැන් මේකට වෝල්ට් 36 40 විතර වගේ එන පැනල් එකක් මේකට සම්බන්ධ කරොත් එහෙම මේකෙන් charge කරන බැටරිය 12 volts එකක් බෑ. මේකට 24 volt system එකකට තමයි මේක යන්නේ. එතකොට 12 බැටරිය charge කරන්න බෑ. මොකද හේතුව volt 36 ක ඉඳන් 12 volt වගේ එනකන් ලොකු drop එකක් තියෙනවා. එච්චර ප්‍රමාණයක් මේක handle කරන්නේ නැහැ. පොඩි සමාන කිට්ටුවෙන් සමාන වීමක් තියෙනවා. දැන් මම පාවිච්චි කරන පැනල් එක එන්නේ maximum voltage එක 20. එතකොට volt 20ක් එනකොට මේකෙන් 12 බැටරියක් ප්‍රශ්නයක් නැතුව charge කරන්න පුළුවන්. අන්න ඒ වගේ මේකේ ප්‍රශ්නයක් තියෙනවා. ඒ කියන්නේ flexibility එක අඩුයි මේක පාවිච්චි කරද්දී. හැබැයි MPPT charge control වල එහෙම එකක් නැහැ. පැනල් එකේ higher voltage එකක් තියෙන්න පුළුවන්. හැබැයි බැටරි වල ඊට වඩා අඩු voltage එකක් තිබිලා. ඒක එයා match කරලා MPPT එක වැඩ කරනවා. මේකේ එහෙම ප්‍රශ්නයක් තියෙනවා. මේකේ මේ මෙතන කියලා තියෙනවා මේක 12 volt system එකකටයි 24 දෙකකටයි support කරනවා. කරන්ට් එක මේකේ 20 amperes මේකක් ගන්නකොට ඊළඟට ගොඩාක්ම වැදගත් වෙන දේ තමයි කරන්ට් එක කොච්චරක් ඔයගොල්ලෝ මේකට ගන්න පුළුවන්ද කියන එක. සාමාන්‍යයෙන් මේ PWM මේ වගේ ඒවා 20 amperes තියෙනවා. MPPT නම් ගොඩක් ඒවා අනිවාර්යෙන් 20 volt ටත් වැඩි අනිවාර්යෙන් වැඩි 30 60 ඔය වගේ යනවා. ඒකත් බලන්න මේකේ පැනල් වෝල්ටේජ් එකත් මැක්සිමම් මේකට දෙන්න පුළුවන් වෝල්ට් 50යි. ඒකයි මේකේ තියෙන ලිමිටේෂන් එක. ඒකත් 50යි දෙන්න පුළුවන්. හැබැයි මේ 50 දෙනවා කියන්නේ මේකේ බැටරිත් 24 වෝල්ට් සෙට් වෙන්න ඕනේ. 12 බැටරිය charge කරන්න බෑ. මටත් ඒ වගේ ප්‍රශ්නයක් ආවා. මල්ලක කලින් තිබුණ පැනල් එකක් 1 වෝල්ට් ඒකිනුත් අවුට් වෙන වෝල්ට් 40ක් විතර. ඒකෙන් තනි බැටරිය charge කරන්න බෑ මට. ඒකට බැටරිස් දෙකක් ඕනේ. මම මේකට වෙනම වෝල්ට් 150 අවුට්පුට් එක 20 වෝල්ට් එන පැනල් එකක් පාවිච්චි කරන මම ඒක පැනල් එකේ විස්තර පස්සේ කියන්නම්. හරි මේක තමයි මම පාවිච්චි කරන PWM charge control එක. මේකේ මෙතන ටර්මිනල්ස් දෙකෙන් දෙන්නේ solar array එකකින් එන input එක. මෙතනට බැටරිය. මෙතන මේකේ තව out එකක් තියෙනවා.
මොකක් හරි 12 volts light වගේ එහෙම 12 volts හෝ 24 ඒක මේකේ mode එකේ හැටියට යන out එකේ හැටියට lights හරි මොන හරි දේවල් පාවිච්චි කරන්න මෙතනින් out එකක් ගන්න පුළුවන්. මේ out එක අරන් මේක inverters වලට එහෙම පාවිච්චි කරන්න බෑ. මේක පොඩි ampere ගානක් එන out එකක් තියෙන්නේ. මේකේ විස්තරය ඔච්චරයි. මේක battery full charge වුණාම මේක stop වෙනවා. ආය අඩු වෙනකොට charge වෙනවා. මේ විදිහට මම ඒක high කරාට පස්සේ ඒක පෙන්නන්නම්. හරි. මේකේ විස්තර ඔච්චරයි. මේක ගොඩාක් මම මේක ගැන විස්තර කරන්නේ නැහැ. තව වීඩියෝ එකක විතර විස්තර කරන්න જાත් තියෙනවා මේ charge controllers වල. right. හරි. ඔය දෙක තමයි අපිට mainly මේ වැඩේට ඕනේ වෙන්නේ. ඊට පස්සේ මම use කරනවා breakers එක break එකක් පාවිච්චි කරනවා panel එකේ ඉඳන් මේ charge control එකට එන පැත්ත on off කරන්න. මේක ampere 40 එකක්. ඊට පස්සේ ආපහු battery එකේ ඉඳන් charge control එකට එන charge වෙන පැත්තට යන එකත් on off කරන්න. තව එකක් පාවිච්චි කරනවා. මේ දෙක පාවිච්චි කරන්නේ. තව මට අවශ්‍ය වෙලා තිබුණා output energy එකයි energy meter එකක් මේකට set කරන්න. මට ඒක හොයාගන්න බැරි වුණා. එකක් මම හම්බුනොත් එහෙම ඒකත් high කරනකොට high කරලා එකක් දෙන්නන්න. right. ඊට පස්සේ මේවා ඔක්කොම මේවා ඊට පස්සේ අමතර එන energy meters ඒ දේවල් ඔක්කොම high කරන්න distribution box එකක් use කරනවා. මේ ටික ඒකට set කරගන්න. හරි. ඊට පස්සේ අපිට ඕන වෙනවා panel එක. මට panel එක මෙතන නැහැ පෙන්වන්න. panel එක උඩ දෙනට high කරලා තියෙන්නේ. ඔතන දැන් වීඩියෝ එකේ උඩින් යනවා panel එකේ specification එක. ඕක 20 maximum 20 volt voltage එකක් open circuit voltage එකක් තියෙනවා. ampere එකත් maximum 8 ampere එන panel එකක්. ওই panel එක තමයි මම use කරන්නේ. right. ඊට පස්සේ අපිට ඕන වෙනවා මේකට wires. මම use කරන්නේ wires පෙන්නන්න. මේ panel එකේ ඉඳන් charge control එක පැත්තට මෙන්න මේ wires තමයි පාවිච්චි කරන්නේ. මේක 4 mm wire එක සාමාන්‍යයෙන් ampere 20ක් හෝ ඒ වගේ ප්‍රමාණයක් මේක පාවිච්චි කරන්න පුළුවන්. තව ඊට අමතරව මේ MC4 connectors තියෙනවා. මොකද panel එකට connect කරගන්න. right. ඊට අමතරව battery එකේ ඉඳන් inverter එක පැත්තට ඒ කියන්නේ මෙන්න මේ terminals වලට එන wire එක මේක මම පාවිච්චි කරන්නේ 16 mm එකක්. ඇත්තට මේක මදි 1000 watt ගන්නවා නම් මට එච්චර දැනට පාවිච්චි නැති නිසා මේ wire එක දැනට use කරනවා. ඊට වඩා මේ වගේ එකකට යනවා නම් 20 mm හරි නැත්නම් 25 වගේ wire එකකට යන එක හොඳයි. මේ wire මේ terminals වලට එන wire එක. wires ගන්නකොටත් අනිවාර්යෙන් හොඳම wires ගන්න panel එකේ ඉඳන් එනේව සාමාන්‍ය ඔය නිකන් මේ ගෙවල් වල පාවිච්චි කරන AC කරන්ට් එකට දාන wire එහෙම ගන්න එපා. මොකද ගොඩක් රත් වෙනවා. ලොකු ampere එකක් යන නිසා. මේ wire එකත් ඒ වගේ මේකත් battery terminal wires තියෙනවා. මීටත් වඩා ලොකු ඝනකම ඒවා පාවිච්චි කරන්න පුළුවන් නම් ඇත්තටම හොඳයි. මොකද safety එක ගැන ගොඩක් හිතන්න ඕනේ. මොකද DC කරන්ට් එකෙන් වැඩ කරන්නේ ලොකු ampere ගානක් හැමතිස්සෙම handle වෙනවා. ඒක නිසා. right. ඒ wires ගැන ඊට අමතරව මම battery එක පෙන්නන්නම්. මම පාවිච්චි කරන battery මොකක්ද කියලා. මේක තමයි මම පාවිච්චි කරන battery එක. මේක සාමාන්‍ය car battery එකක්, lead acid battery එකක්, ampere 65 එකක්. ඔයගලන්ට ඕන නම් ampere 90 battery එකක් උනත් මේකට පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි මේ battery ගැන කියනවා නම් මෙතනත් පොඩි දෙයක් කියන්න ඕනේ. මේ off grid system වලට ඇත්තටම මේ car battery කියන්නේ lead acid battery එච්චරම හොඳ නැහැ. මොකද හේතුව මේ battery ගොඩක් discharge කරන්න බෑ. මේ battery උඩරිම discharge කරන්න පුළුවන් 50%ක් විතරයි. ඒ කියන්නේ මේකේ voltage එක සාමාන්‍යයෙන් 12.06ක් වගේ වෙනකන් විතරයි මේක drop කරන්න පුළුවන්. ඊට වඩා මේක drop කරන්න ගියොත් එහෙම සමහරවිට permanently battery damage වෙන්නත් පුළුවන්. ඒ වගේ ගොඩක් කරන්න ගියොත් එහෙම battery සවුත් වෙනවා. ඒක නිසා මේකට හොඳම දේ තමයි deep cycle battery use කරන එක. deep cycle battery මේ දවස්වල market එකේ හොයාගන්නත් අමාරුයි. price එකත් ගොඩක්ම වැඩි. උනට මේ battery අපි පරිස්සමින් පාවිච්චි කරනවා නම් මේක ගොඩක් voltage drop කරන්න නැතුව සාමාන්‍ය විදිහට පරිස්සමට පාවිච්චි කරොත්
සෑහෙන කාලයක් මේ බැටරියක් උනත් පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි මම මේ කියන්නේ සාමාන්‍ය පවර් අවුටේජ් එකකදී පාවිච්චි කරන එකක් ගැන විතරයි. ෆුල් ටයිම් 24 hours off grid වගේ වැඩ කරන්න කවදාවත් මේ බැටරි වලින් කරන්න බෑ. අනිවාර්යෙන් හොඳම ඩීප් සයිකල් බැටරි දාලා තමයි ඒ වගේ එකක් කරන්න ඕනේ. හරි මේවා තමයි අපිට ඕනේ බඩු ටික. අපි ඔක්කොම දේවල් ටික බැලුවා අපිට මොනවද මේ වැඩේ කරන්න ඕනේ කියලා. හරි අපි මේක මම මෙතන මේ ටෙස්ට් බෙන්ච් එක උඩ මම මේක සෙටප් කරන්න යන්නේ නැහැ. ඇත්තට මෙහෙම කරන්නත් බෑ. මොකද පැනල් එක මෙතන නෑනේ. පැනල් එක ගේ ඇතුලේ තියලා මේක සෙටප් කරලා වැඩකුත් නැහැ. ඒකෙන්ද අනිවාර්යයෙන් මේක එළියට අරන් ගිහිල්ලා තමයි මේක සෙට් කරන්න වෙන්නේ. මම මේක ගෙදර මේ ටික ඔක්කොම සෙට් කරලා ඉවර වෙලා වයරින් එක ඔක්කොම කරලා ඊට පස්සේ එක්ස්ප්ලেইন කරන්න කොහොමද මේවා ඔක්කොම කනෙක්ට් උනේ, කොහොමද මේක වැඩ කරන්නේ, ඒ ටික සෙට් කරලා ඉවරලා කියන්න.